හරි. එහෙනම් අපි අයිබෝවන් අද පන්ති පටන් ගමු. ඉතින් අද කතා කරන්නේ සම්භාවිතාව තුන්වෙනි දවසේ. හරි? සම්භාවිතාව තුන්වෙනි දවසේ මේ වෙද්දී අදම නම් පාඩමට සම්බන්ධ වෙන්නේ පළවෙනි වීඩියෝ එකයි දෙවෙනි වීඩියෝ එකයි. මේ වෙද්දී YouTube දාලා තියෙන්නේ. එතකොට මේ දෙකම බලලා තමයි තුන්වෙනි එක බලන්න ඕන. හරිද? එහෙනම් අපි මෙතෙන් සිට පාඩම ඉදිරියට කරගෙන යමු. ලියන්න අනුමාත්‍රකාව ලියලත් නැත්තේ දෙවෙනි වීඩියෝ එකේදී. ලියන අනුමාත්‍රකාව නියති අවකාශය කොටු දැලක දැක්වීම. නියති අවකාශය කොටු දැලක දැක්වීම. හරි. එහෙනම් අපි අද කතා කරන්නේ පාඩමේ වැදගත්ම කොටසක්. මේ වැදගත්ම කොටසක් කියන්නේ ඔයාලට තියෙන මෙන්න මෙහෙම ලක්ෂ ප්‍රස්ථාර අඳින්න. මේවා අඳින විදිය කියා දෙන්නම්. ඔන්න ඔය වගේ ලක්ෂ ප්‍රස්ථාර අඳින්න තියෙනවා. මේවා දැන් 11 ශ්‍රේණියට යනකොට නම් දරුවෝ ඉගෙනගෙන තියෙන්නේ. 11 ශ්‍රේණිය අය නම් ඔක දන්නවා. ඇයි? 10 වසරේදී කියා දෙන නිසා. උදාහරණ පන්ති පැය 4ක් කරගෙන යනවා. පන්ති දියන කට්ටිය අනිවාර්යෙන් මේ පන්ති වලට යන්න. මොකද ගුරුවරු මාත් එක්ක තරහ කරන්න එපා. යන්න මේ රෙකෝඩින් දෙන්න. හරි. ලක්ෂ ප්‍රස්ථාර දෙන විදිය කියලා දෙන්න හදන්න. උදේ ඉස්සෙල්ලාම ඔයා කරන්න ඕන ලක්ෂ ප්‍රස්ථාරේදී මෙන්න මෙහෙම අක්ෂ දෙකක් අඳින්න. හැම අක්ෂරකම මොකක්ද? අක්ෂ දෙකක් අඳින්න. හරිද? මෙන්න මෙහෙම L අකුරේ හැඩයට හැම අක්ෂරකම මොකක්ද? අනුමාත්‍රකාවද සම්භාවිතාව පාඩමේ ඉන්නේ නියති අවකාශය කොටු දැලක දැක්වීම. කොටු දැලක දැක්වීම ඔන්නම හරිද? උදේ මේ වගේ කොටු දැලක් කියන්නේ ඉස්සෙල්ලාම අක්ෂ දෙකක් නම් අඳින්න ඕන. ඊළඟට අක්ෂ දෙක නම් කරන්නේ උදේ පරීක්ෂණ වලින්. පරීක්ෂණ දෙක මේ තියෙන පළමු පරීක්ෂණය. පළමු පරීක්ෂණය. මේ තියෙන්නේ දෙවන පරීක්ෂණය. දෙවන පරීක්ෂණය. නැවත කියන්නම්. කොටු දැලක් කියන්නේ මේ වගේ අක්ෂ දෙකක් යන කොට හොඳයිලු. හොඳයිලු නේ. දිලිසන ගතියද කියන්නේ. හරි? ඔන්න ඔය වගේ අක්ෂ දෙකක් යන්දා මේ එක අක්ෂයක් නම් කරනවා පළමු පරීක්ෂණය කියලා. අනිත් අක්ෂය නම් කරනවා උදේ දෙවන පරීක්ෂණය නමින්. මම කියන්නම් මොකද කියන්නේ. ගානින් ගානට වෙනස් නම් කරන විදිය. කොයි ගානට වුණත් මේ එක අක්ෂයක් පළමු පරීක්ෂණය අනිත් අක්ෂය දෙවන පරීක්ෂණයේ විදිහට නම් කරන්න ඕනේ. එහෙනම් මට කියන්න කොටු දැලකින් එකවර පරීක්ෂණ කීයක් ලකුණු කරන්න පුළුවන්ද? කොටු දැලක එකවර පරීක්ෂණ කීයක් ලකුණු කරන්න පුළුවන්ද? අවුන්න. එකවර පරීක්ෂණ කීයක් නිරූපණය කරන්න පුළුවන්ද? එකවර පරීක්ෂණ දෙකයි. හොඳට මතක තියාගන්න. ලක්ෂ ප්‍රස්ථාරය කොටු දැල කියන නම් දෙකෙන්ම හඳුන්වන්නේ මෙයා. ලක්ෂ ප්‍රස්ථාරය කොටු දැල කියන නම් දෙකෙන්ම හඳුන්වන්නේ මෙයා. ඔන්න ඔය ලක්ෂ ප්‍රස්ථාරයෙන් එකවර නිරූපණය කරන්න පුළුවන් උපරිම පරීක්ෂණ දෙකයි. ඊට වඩා කොහෙත්ම බෑ. උපරිම පරීක්ෂණ දෙකයි. ඇයිද? අක්ෂ දෙකයි තියෙන්නේ. පළවෙනි අක්ෂය පළමු පරීක්ෂණේ නමෙන්, දෙවෙනි අක්ෂය දෙවෙනි පරීක්ෂණේ නමෙන් නම් කරා. ඊට පස්සේ පුතේ පළමු පරීක්ෂණයෙන් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල නියති අවකාශය සමාන පරතර වලින් මේකේ මාක් කරන්න ඕන. නියති අවකාශය සමාන පරතර වලින් ලකුණු කරන්න ඕන. එක් එක් පරීක්ෂණයට අදාළව ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල
මේ අක්ෂවල ලකුණු කරන්න ඕන. පැහැදිලිද දෙවෙනි පියවර? පළවෙනි පියවර අක්ෂ දෙකක් ඇදලා එක් එක් පරීක්ෂණයේ නමින් අක්ෂය නම් කරන්න. එක් එක් පරීක්ෂණයේ නමින් අක්ෂ නම් කරන්න. දෙවෙනි පියවර එක් එක් පරීක්ෂණයේ නියති අවකාශය මේ දැන් අන්තිම භාගයක් ගිහිල්ලා. ඉතින් ඔයා හිටියේ නෑනේ. ඉතින් හිටියේ නෑ කියන්නේ මොකද්ද බං? දැන් හිටියේ නෑනේ කොහොමද? හරි. එක් එක් පරීක්ෂණයේ නියති අවකාශය මේ අක්ෂය මත ලකුණු කරන්න ඕන. හරි. ලියන්න යටින් ඊට පස්සේ ටික කියා දෙන්නම්. ලියන්න යටින් මෙහිදී පහත පියවර අනුගමනය කරන්න. මෙහිදී පහත පියවර අනුගමනය කරන්න. මෙහිදී පහත පියවර අනුගමනය කරන්න. මෙහිදී දැන් තමයි මාතෘකාව ලියුවට පස්සේ දැන් තමයි ලියන්න පටන් ගත්තේ. මාතෘකාව ලියුවනේ ඊට පස්සේ දැන් ලියන්න පටන් ගත්තා. මෙහිදී පහත පියවර අනුගමනය කරන්න. 1 අක්ෂ පද්ධතියක් ඇඳ අක්ෂ අයන්න. අක්ෂ පද්ධතියක් ඇඳ අක්ෂ පද්ධතියක් ඇඳ අක්ෂ පද්ධතියක් ඇඳ එක් එක් අක්ෂය අක්ෂ පද්ධතියක් ඇඳ එක් එක් අක්ෂය අක්ෂ පද්ධතියක් ඇඳ එක් එක් අක්ෂය එක් එක් අක්ෂය එක් එක් අක්ෂය එක් එක් පරීක්ෂණයේ නමින් නම් කරන්න. එක් එක් අක්ෂය එක් එක් පරීක්ෂණයේ නමින් නම් කරන්න. 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 2 එක් එක් පරීක්ෂණයට අදාළ එක් එක් පරීක්ෂණයට අදාළ නියති අවකාශය එක් එක් පරීක්ෂණයට අදාළ නියති අවකාශය එනම් ලැබිය හැකි ප්‍රතිඵල සියල්ල ලැබිය හැකි ප්‍රතිඵල සියල්ල ලැබිය හැකි ප්‍රතිඵල සියල්ල සමාන පරතර වලින් සමාන පරතර වලින් අක්ෂය මත ලකුණු කරන්න.
සමාන පරතර වලින් අක්ෂය මත ලකුණු කරන්න. අක්ෂය මත ලකුණු කරන්න. අක්ෂය මත ලකුණු කරන්න. ඊළඟ දරුව 3 එකවර ලැබිය හැකි ප්‍රතිඵල සලකා 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 එනම් කතියක් ගන්න කතිර ලකුණින් එකවර ලැබිය හැකි ප්‍රතිඵල සලකා කතිර ලකුණින් තුන්වෙනි එකක් කියන්නකො සර්. තුන්වෙනි එකම කියන්නේ එකවර ලැබිය හැකි ප්‍රතිඵල සලකා එකවර ලැබිය හැකි ප්‍රතිඵල සලකා කතිර ලකුණෙන් නියැදි අවකාශය ලකුණු කරන්න. නියැදි අවකාශය ලකුණු කරන්න. නියැදි අවකාශය ලකුණු කරන්න. නියැදි අවකාශය ලකුණු කරන්න. හරි. ලියන උදාහරණ ගානක්. එකේ සිට 6 තෙක් අංක ලියෝ. එකේ සිට 6 තෙක් අංක ලියෝ. එකේ සිට 6 තෙක් අංක ලියෝ. සමබර ධාතු කැටයක් හා එකේ සිට 6 තෙක් අංක ලියෝ. සමබර ධාතු කැටයක් හා නොනැඹුරු කාසියක් නොනැඹුරු ඒ කියන්නේ සාධාරණයි කියන එක පැත්තකවත් නැඹුරු නැහැ කාටවත් වැඩියෙන් සලකන්නේ නැහැ. නොනැඹුරු කාසියක් එකවර උඩ තමයි. නොනැඹුරු කාසියක් එකවර උඩ තමයි. ලැබිය හැකි නියැදි අවකාශය ලක්ෂ ප්‍රස්ථාරයක දක්වන්න. ලැබිය හැකි නියැදි අවකාශය ලක්ෂ ප්‍රස්ථාරයක දක්වන්න. ලැබිය හැකි නියැදි අවකාශය ලක්ෂ ප්‍රස්ථාරයක දක්වන්න. ලක්ෂ ප්‍රස්ථාරයක නැත්නම් කොටු දැල කියලා කියනවා. ලක්ෂ ප්‍රස්ථාරය කොටු දැල කියන්නේ දෙන්නටම එකම තමයි. ලක්ෂ ප්‍රස්ථාරයක දක්වන්න. හරිද? දැන් පුතේ මෙහෙමයි. මොකද්ද පරීක්ෂණ දෙක? එකවර උඩ දානවා දෙන්නේ. මොනවද පරීක්ෂණ දෙක? එකක් ධාතු කැටය උඩ දැමීම. එක පරීක්ෂණයක් තමයි ධාතු කැටය උඩ දානවා. ලැබෙන අංකේ බලන්න. එක පරීක්ෂණයක්. අනිත් එක මොකද්ද? නොගැඹුරු කාසියක්. කාසියක් උඩ දැමීම. අන්න පුතේ පරීක්ෂණ දෙකයි. එකක් ධාතු කැටය උඩ දැමීම, අනිත් එක කාසියක් උඩ දැමීම. එහෙනම් අක්ෂ දෙකක් ගන්නා කැමැති පැත්තකට ගන්න ධාතු කැටේ. එහෙම ප්‍රශ්නයක් නැහැ. මම මේ පැත්තට ගන්නම්.
මේ පැත්ත ධාතු කැටය උඩ දැමීම. ධාතු කැටය උඩ දැමීම. මේ පැත්තට ගන්නම් කාසියක් උඩ දැමීම. මේ පැත්තට ගන්නම් කාසියක් උඩ දැමීම. හරිද? කාසිය උඩ දැමීම. ඔන්න පුතේ අක්ෂ දෙක ඇදලා ඊතල නෙමෙයි අක්ෂ දෙක ඇදලා පරීක්ෂණ වලින් නම් කරා. පළවෙනි පියවර කම්ප්ලීට්. දෙවෙනි එකේ මොකද්ද කිව්වේ? දෙවෙනි එකේදී මම කිව්වේ එක් පරීක්ෂණයට අදාළ නියති අවකාශය. එයාගේ නියති අවකාශය ධාතු කැටයක් උඩ දැම්මට පස්සේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? ඔය ධාතු කැටය උඩ දැම්මම 1 2 3 4 5 1 2 3 4 5 6 කියන ප්‍රතිඵල ටික සමාන පරතර වලින් ලකුණු කරා. පේනවද? මේ මුල්ලේ මොකුත් නැහැ. එතන ඉඳන් සමාන පරතර වලින් ප්‍රතිඵල ටික ලකුණු කරා. එක් පරීක්ෂණයේ ප්‍රතිඵල මෙයාගේ ප්‍රතිඵල ටික හරි. කාසියක් උඩ දැම්මාම ලැබෙන්න පුළුවන් මොනවද? නෝන පොල්ල නෙමෙයි. මොකද්ද? සිරසයි අගය. සිරසයි අගය. අගයයි. එයා මේ පැත්ත සිරස නැත්තම් හෙඩ් එච්චකුර. කැමති ගමන් සිංහලෙන් ලියන්නම්. සිරස දෙරණ නෙමෙයි. සිරස එතන අගය. මාරුණාට කමක් නැහැ. සිරස අගය. ඔන්න අක්ෂ නම් කරලා ලැබෙන ප්‍රතිඵල අක්ෂ මත ලකුණු කරා. එතෙන්ට වෙනකම් මැට්‍රික් කරන්න ඉක්මනට. එතෙන්ට වෙනකම් මැට්‍රික් කරන්න. හරි. එතනින් පස්සේ පුතේ දැන් බලන්න එකවර ලැබෙන්න පුළුවන් දේවල්. ධාතු කැටෙන් එක ලැබිලා කාසියෙන් සිරස ලැබෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ධාතු කැටෙන් එක ලැබුණා කාසියෙන් සිරස ලැබුණා. අන්න මෙන්න මේ දෙකම පොදු තැන මේ සිරස කියන මෙයාටයි මේ පැත්තෙන් එකටයි. පොදු තැන මෙහෙම කතිරයක් දැම්මා. මේ දෙන්නටම කැපෙන තැන මෙහෙම ඉරියා කරනවා. විභාගවලදී උදේ ඔයාලට මේවට මෙහෙම ඉරියා ඇඳලා එන්නේ. පේපර් වල ප්‍රශ්න එනවා නම් මෙහෙම ඉරියා ඇඳලා එන්නේ. දැන් ඉරියා දෙන්න එපා. ඔයාගේ කොටරෝල් පොතේ ඉරි තියනවනේ මෙහෙම. කොටරෝල් පොතේ වාගේ ඉරි තියනවා. දැන් මේ කොටුත් නැතිවවත් දන්නේ අඩුල කියදියා. ඒක කරන්නේ හොඳේ. අන්න ඊට පස්සේ මේ එකයි සිරස දාලා මෙන්න මෙතන කතිරයක්. ඊළඟ මෙතන එකත් එක්ක අගේ එන්න පුළුවන්. මේ ඔක්කොම ටික ලකුණු කරන්න. මේ ඔක්කොම ටික ලකුණු කරන්න. ඔන්න ඕක තමයි නියති අවකාශය. ඔන්න ඕකට තමයි අපි කියන්නේ ලක්ෂ ප්‍රස්ථාරයක් කියලා. මේ ඉරියා දෙන්න එපා. ඉරියා දෙමන් ඔයාගේ පොතේ තියෙන නිසා. කම්ප්ලීට් කරන්න ඉක්මන පුතේ මේ ලේසිම තැනක් 11 ළමයි මේවා හොඳට පුළුවන් කට්ටිය සම්බන්ධ වෙලා ඉන්නවනම් ටිකක් සරලම් මට්ටම වගේ දැනෙනවා ඇති. හරි? 10 වසරේ නගිල මල්ලෙල මේ මොකුත් තාම දන්නේ නැහැ. ඒකයි මේ පොඩිම තැන ඉඳලා පටන් ගත්තේ. අනේ ඔන්න ලක්ෂ ටික ලකුණු කරලා තියෙන්නේ.
අපි මෙයාට තමයි කියන්නේ ලක්ෂ පස්තාරය එහෙම නැත්නම් කොටු දැල කියලා. හරි. ඊළඟට මෙයාට අපි කියනවා ලක්ෂ පස්තාරය කොටු දැල ඒ වගේ නම් වලින්. දැන් මම මෙන්න මෙයාව හරිද? මෙයාව රවුම් කරපු කෙනාට අදාළ සිද්ධිය මොකද්ද? මේ A කියන්නේ මොකද්ද? A කියන කෙනා මට විස්තර කරලා කියන්න චුට්ටක් කවුරු හරි කෙනෙක් A කියන කතරේ නිරූපණය වෙන්නේ මොකද්ද? බලන්න මේ පැත්තෙන් මොකද්ද? මේ පැත්තෙන් මොකද්ද? කාසිය උඩ දැමීමෙන් අගයත් ධාතු කැටි උඩ දැමීමෙන් අංක 6ක් ලැබීම. ඇහුන්නේ කාසිය උඩ දැමීමෙන් අගයත් ධාතු කැටි උඩ දැමීමෙන් අංක 6ක් ලැබීම. හරි. දෙපැත්තම වර්ණවට කමන්නේ. A කියලා නම් කරන්නේ උදේ ධාතු කැටයෙන් 6 ලැබීමක් කාසියෙන් එකවරනේ දාන්නේ දෙන්න. එකවර උඩ දානවා නම් මේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵලයක් ධාතු කැටයෙන් ලියන්න. A කියලා මෙහෙම රවුම් කරලාගේ තේරුම ලියා තියන්න. මම මේ නිකන් ඔයාලට තේරුම් ගන්න තමයි කැමති තැනකින් A කියලා නම් කරලා දුන්නේ ලියන්න. ඊළඟ මේකත් ලියන්න. මෙයා B. A B දෙන්න ලියන්න හරියට. A කියන්නේ පුතේ මේ බලන්න Aට අදාළව මේ පැත්තෙන් කියන්නේ 6. ධාතු කැටයෙන් 6 ලැබීම 6 හා ධාතු කැටයෙන් 6 හා කාසියෙන් අගය ලැබීම. කාසියෙන් අගය අන්න A කියන සිද්ධිය. ඊළඟට ඔයා මට B කියන සිද්ධිය විස්තර කරන්න. මොකද්ද? ධාතු කැටයෙන් 2 ලැබීම කාසියෙන් සිරස ලැබීම. ධාතු කැටයෙන් 2 හා කාසියෙන් සිරස ලැබීම. මොකද ඕවා රවුම් කරන්න එනවා. තම ඉස්සරහට ගණන් වලට යද්දී සම්භාවිතාව හොයන්න ඕවා රවුම් කරන්න එනවා. හරි. නැවත කියන්නම්. උදේ මෙච්චරයි කරන්න ඕන. අක්ෂ දෙක ඇඳා. තව ගණන් දෙකක් හදා යද්දි තේරෙයි. අක්ෂ දෙක ඇඳා. ධාතු කැටේ කියන්නේ එක පරීක්ෂණයකින් නම් එක පැත්තක් අනෙක් පරීක්ෂණයෙන් අනෙක් පැත්ත නම් කරා. පරීක්ෂණයෙන් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ටික අක්ෂය මත ලකුණු කරා. අක්ෂය මත. මේකට අදාළ ප්‍රතිඵල ටිකත් අක්ෂය මත ලකුණු කරා. හරිනේ? ඊට පස්සේ බැලුවා මේ 11 වසරට ගියාට පස්සේ තමයි ටිකක් බලන්න තියෙන්නේ. මම 11 කට්ටිය ටික පැහැදිලි කරලා දෙනවා. එකවර සිද්ධ වෙනවද නැද්ද කියලා බලන්න ඕන. එකවර සිද්ධ වෙනවද බලන්න. කාසියෙන් ඕනම ඉලක්කමක් ලැබෙන්න ධාතු කැටයෙන් ඕනම ඉලක්කමක් ලැබෙන්න කාසිය බලපෑමක් නැහැනේ. කාසියෙන් සිරසත් එක්ක ධාතු කැටේ ඕන ඉලක්කමක් එන්න පුළුවන්. එකවර සිද්ධ වෙනවා ඕනම එකක්. එකවර සිද්ධ වෙන නිසා මේ ඔක්කොම ටික ලස්සන්ට කතිර දාලා ලකුණු කරා. මෙයාට තමයි අපි කියන්නේ ලක්ෂ පස්තාරය නැත්නම් කොටු දැල. මෙයාට අපි කියන මොකද්ද? ලක්ෂ පස්තාරය එහෙම නැත්නම් කොටු දැල කියන නම් දෙකම භාවිතා කරනවා. මේ උගන්වන කොටස O level paper එකට අනිවාර්යෙන්ම එන ප්‍රශ්නයක්. හරිද?
ඉතාම වැදගත්. සහ මම දකින විදියට පේපරේ තියෙන ලේසිම ප්‍රශ්න වලින් එකක්. ලේසිම ඒවායින් එකක්. හරි. ඔය ටික ඇති. පළවෙනි ගාන ඇති. දෙවෙනි ගාන. දෙවෙනි ගාන නෑ තරුවක් දාලා ලියන්නද? තරුවක් දාලා ලියන්න දැන් උදාහරණයට යටින් ඊළඟ තරුවක් දාලා ලියන අංක නෙමෙයි තරුවක්. ඔය වගේම දෙන්නේ. ඔව් ඔයාලට මේ 10 වසරේ ළමයින්ට දුන්නේ නැහැ මං සම්භාවිතාව ටියුට් එක ඊළඟ ටියුට් එකේදී හම්බෙන්නේ සම්භාවිතාව ගණන් 20ක්. හරි? සම්භාවිතාව ගණන් 20ක් 10 ඊළඟට හම්බෙන්නේ 11 අයියලක් වලට නම් එදින්නේ මේ විභාගයට ආපු ඉතින් මෙතින් 2015 දැන් මේ ලකුණු කරලා 2014 කොහොමද තියෙනවා 2017 ඔය වගේ තියෙනවා අනිවාර්යෙන් එනවා හරි තරුවක් දාලා යන්න ලක්ෂ පස්තාරය ඇදීමෙන් පසුව ලක්ෂ පස්තාරය ඇදීමෙන් පසුව ලක්ෂ පස්තාරය ඇදීමෙන් පසුව සිද්ධියක සම්භාවිතාව ගණනය කිරීමේදී ලක්ෂ පස්තාර නැවත කියන්නම් ලක්ෂ පස්තාර ඇදීමෙන් පසුව ලක්ෂ පස්තාර ඇදීමෙන් පසුව ලක්ෂ පස්තාර ඇදීමෙන් පසුව සිද්ධියක සම්භාවිතාව ගණනය කිරීමේදී සිද්ධියක සම්භාවිතාව ගණනය කිරීමේදී සම්භාවිතාව ගණනය කිරීමේදී සම්භාවිතාව ගණනය කිරීමේදී ලක්ෂ පස්තාරෙහි ඇති මුළු ලක්ෂ ගණන 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 හරයටත් 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 සිද්ධියට අදාළ ලක්ෂ ගණන සිද්ධියට අදාළ ලක්ෂ ගණන සර් මුල ඉඳන් කියන්නකෝ අය. කොතැනකට කලින් උදේශා ඩේට් ඉවරුණා සර් ඒක නිසා මුල ඉඳන් කියන්න. ඒ කියන්නේ මේ දැන් ලියපු වාක්‍යද සර් රූලක් ඉඳ තියලා නැත්නම් උදේ චූට්ටක් අන්තිමාරිය යන්නේ වාක්‍යය. ඊටසේ රූල් දෙකක් ඉඳ තියලා ඊට පස්සේ නම් ලියමු. සිද්ධියට අදාළ ලක්ෂ ගණන ලවයටත් වනසේ ලියන්න. සිද්ධියට අදාළ ලක්ෂ ගණන ලවයටත් වනසේ ලියන්න. වනසේ ලියන්න. වනසේ ලියන්න. හරි. මෙන්න පුතේ උදාහරණයක්.
A සහ B ගත්තේ කොහොමද කියලා තියෙනවා. පුතේ AB දෙන්න ගත්තේ මම. ඒ කියන්නේ AB දෙන්න මමයි ලකුණු කරේ. මට ඕන තැනකින්. ඔයාලා යාව විස්තර කරා මොකද්ද කියලා. හරි? මේ ඕනම කෙනෙක් කොහොම විස්තර කරන්න පුළුවන්. ඕනම කෙනෙක් විස්තර කරන්න පුළුවන්. හරි. මෙන්න උදාහරණයක්. මේකට අදාළව ගාණක් අදමු. මම අහනවා කාසියෙන් අගය හා ඔත්තේ සංඛ්‍යාව. කාසියෙන් අගය ධාතු පැටෙන් ඔත්තේ සංඛ්‍යාව ලැබීමේ සම්භාවිතාව සොයන්න. හරි. අපි දැන් හොයමු ඔය කියන දේවල් වලට අදාළ ලක්ෂ ටික රවුන්ඩ් කරන්න පුරුදු වෙන්න පුතේ. ටිකක් පුරුදු වෙනකන් ඔයිට අදාළ ලක්ෂ ගන්න. මේවට අදාළ ලක්ෂ ටික අපි දැන් ඔයා AB කියලා රවුන්ඩ් ඇදලානේ. ඒ නිසා ත්‍රිකෝණ දාන්න. එකම හැඩයකින් ලකුණු කරමු අපි. අරවත් එක පැටලෙන්නේ නැතුව. කාසියෙන් අගය තෝරන්න හරියට. කාසියෙන් අගය ධාතු ගැටෙන් ඔත්තේ සංඛ්‍යාව. හරි? කොටු හරි ත්‍රිකෝණ හරි දාන්න. මට කියන්න මෙහා වෙනවද? මෙහා වෙනවද නැද්ද? බය නැතුව කියන හරියට දේරුණා නම් කියන්න පුළුවන්. එනවා. මෙහා ඉන්නේ නැත්තේ නේද? දැන් මෙයාගේ තේරුම මොකද්ද? කාසියෙන් මොකද්ද ඇවිල්ලා තින්නේ? සිරස් හැබැයි මම අහන්නේ කාසියෙන් අගය. උදේ කාසියෙන් අගය ඊළඟට ඔත්තේ සංඛ්‍යාව. එයා ඉන්නේ නැහැ. කාසියෙන් එන්න ඕන අගය කියන තීරේ. කාසියෙන් අගය මේ පැත්තෙන් ඔත්තේ සංඛ්‍යාව. මෙයා එනවද? ඔන්න මෙන්න මෙයාව නම් එනවා. තව ඊළඟ මෙයා එනවද? ඊළඟ මෙයා නෑ. ඇයි නැත්තේ? ඉරට්ටේ කාසියෙන් අගය වුණාට මදි දෙකම සෙට් වෙන්න ඕන. මේ පැත්තෙන් දින මුදේ ඉරට්ටේනේ එයා බෑ. ඔය වගේ ඒවා ලක්ෂ කීයක් තියෙනවද? ඔය වගේ ලක්ෂ කීයක් තියෙනවද? මෙයා එනවා. තුනයි. ආය මේ පැත්තෙන් ඔත්තේ මේ පැත්තෙන් අගය. මේ පැත්තෙන් අගය මේ පැත්තෙන් ඔත්තේ. ඔය තුන් දෙනා විතරද තව තියෙනවද බලන්න. ඔච්චරයි නේද? අපි කියන දෙයට අදාළ ලක්ෂ ටික ගත්තා. මොකක්ද කරේ? කාසියෙන් අගය ධාතු ගැටෙන් ඔත්තේ සංඛ්‍යාව. එතකොට අගය කියන තීරේ ඔත්තේ සංඛ්‍යාව සෙට් වෙන්න ඕන. තුන් දෙනායි. සම්භාවිතාව ලියන්නේ කොහොමද පුතේ? දැන් ලිව්ව වාක්‍යයක්. අන්තිමට ලියපු වාක්‍යය. ලක්ෂ වස්තාරේ තියෙන ඔක්කොම ලක්ෂ ටික. ඔක්කොම ලක්ෂ ටික ඉරෙන් යටට හරයට. ඔක්කොම ඒවා කීයක් තියෙනවද? ඔක්කොම 12යි. 12යි. අදාළ දේවල් අපෙන් අහන කෙනාට අදාළ ලක්ෂ කීයද? 3යි. 3යි. එහෙනම් උත්තරය 12න් 3යි. උත්තරේ 12න් 3යි. ඔන්න සම්භාවිතාව. කැමති නම් පුතේ සරල කරන්න අත්‍යවශ්‍ය නැහැ. කැමති නම් සරල කරන්න. 3ම 1යි 3ම 4යි. දෙකම හරි. නැවත කියන්නම්. කොහොමද ගත්තේ? අදාළ ලක්ෂ ටික ඉස්සෙල්ලා හොයාගන්න. මෙන්න මේ කට්ටිය. හොයාගත්තා. සම්භාවිතාව ලියද්දී රූපයේ ඇවිත් ඔක්කොම කතිර ටික ඔක්කොම ලක්ෂ ටික ඉරෙන් යටට අදාළ ලක්ෂ ටික ඉරෙන් උඩට වෙන විදියට උඩින් ලිව්වා. උත්තරේ 12න් 3යි. උත්තරේ 12න් 3යි. හදා ගන්න. තව එකක් දෙන්නම් දෙවෙනි උදාහරණය. ඕකෙම හදමු.
ඉතින් මම මෙහෙන් ලියනවා ඊට මදින්න මේක මකලා. ඔයාලා අදාළ ටික රවුන්ඩ් කරලා ඊට පස්සේ සම්භාවිතාව ලියන්න. මෙන්න දෙවෙනි ගාන. කාසියෙන් සිරස හා ධාතු කැටයෙන් හතරට වැඩි අගයක් ලැබීම. දෙපැත්තම මැච් වෙන්න ඕන. කාසියෙන් සිරස ධාතු කැටයෙන් හතරට වැඩි කෙනෙක් හොයන්න බලන්න. දොළහෙන් දෙකයි බලහෙන් දෙකයි ඔය උදාහරණ ලියන්න බහුව උදාහරණ ලියා ගන්න. හරි මම ආයෙ කියා දෙන්නම්. හරි මෙන්න මොකද දැන් අපෙන් අහන්නේ කාසියෙන් සිරස කාස් එකට 4 ගන්න පුළුවන්. ඒක 4ට වැඩි කිව්වම 4ට වැඩි කිව්වම 4ෙන් නෑ. 4ට වැඩි කිව්වම 5 6 2. හරි මෙන්න කාසිය පැත්තෙන් සිරස කාසිය පැත්තේ පුතේ සිරස කියන පේලියට අදාළයි. ඔක්කොම නැති වෙයි බලමු. කාසියෙන් සිරස කියන පේලිය ධාතු කැටෙන් මොකද්ද? ධාතු කැටෙන් 4ට වැඩි අගයක් 5යි 6යි. 4ට වැඩි අගයක් කියන්නේ 5යි 6යි. එහෙනම් කාසිය පැත්තෙන් සිරස කියන එකට අදාළයි. ධාතු කැටේ පැත්තෙන් 5යි 6යි කියන දෙන්න. දෙකටම අහුවෙන්නේ කවුද බලන්න මෙන්න සිරස කියන තීරය. සිරස කියන තීරය මේක. තනියෙන් හිතන්න. සිරස කියන තීරය මේක. ධාතු කැටේ 5යි 6යි. මේක 5යි 6යි. ඔය දෙකටම අහුවෙන්නේ මේ ටික නේද? ඔය දෙකටම අහුවෙන්නේ මෙන්න මේ දෙන්න. එහෙනම් සම්භාවිතාව ලියන්නේ කොහොමද? ඔක්කොම ලක්ෂ කීයක් තියෙනවද පුතේ? 12යි. ලක්ෂ 12යි. 12යි. අදාළ ලක්ෂ 2යි. 12න් 2යි. කැමතිනම් සරල කරන්න 6න් 1යි කියලා. පැහැදිලිද යම් මට්ටමකට? chat එකේ දාන්න ඔයාලට ප්‍රශ්න දින දැන්. හරි. කියන්නේ ඊළඟට 12න් 2 ගන්න තේරෙන්නේ නැහැ. කියන්නේ ඔයාලට ලක්ෂ ටික තෝරගන්න බැරිද?
කාසියෙන් සිරස. කාසිය පැත්තෙන් සිරස කියන එකට අදාළ වෙන්න ඕන. ධාතු කැඩේ පැත්තෙන් 5 4ට වැඩි ඒවා කියන්නේ 5. ඔය දෙකම මැච් වෙන්නේ මේ ලක්ෂ දෙක. ඒ දෙන්න වල්ලගත්තා. සම්භාවිතාව ලියන්නේ කොහමද? සම්භාවිතාව ලියන්නේ කොහමද? ඔක්කොම ලක්ෂ ටික බැලුවා 12යි අදාළ දේවල් 2යි 12න් 2යි 12න් 2යි. හරි. හරි. පුතේ ඔය ගානෙන් පස්සේ අපි යමු තව ගානකට ඔයිට වඩා මම ටිකක් සංකීර්ණ කරනවා. හරිද? ටිකක් සංකීර්ණ කරනවා ලියන්න. වාචනයක නිල් බෝල 4ක් හා වාජනයක නිල් බෝල 4ක් හා රතු බෝල 2ක් ඇත. වාජනයක නිල් බෝල 4ක් හා රතු බෝල 2ක් ඇත. රතු බෝල 2ක් ඇත. බෝල 2ක් ඇත. ලියන්න. අහඹු ලෙස ඉන් බෝලයක් ඉවතට ගැනීම හා 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 චතුස්තලාකාර ධාතු කැටයක් චතුස්තලාකාර ධාතු කැටයක් චතුස්තලාකාර ධාතු කැටයක් චතුස්තලාකාර ධාතු කැටයක් වරහන් ඇතුලේ ලියන්නේ 1 සිට 4 තෙක් අංක ලියා ඇත කියලා. 1 සිට 4 තෙක් අංක ලියා ඇත කියලා වරහන් වහන්න. චතුස්තලාකාර ධාතු කැටයක් වරහන් ඇතුලේ අරගෙන ලියලා උඩ දැමීම එකවර සිදු කරයි. උඩ දැමීම එකවර සිදු කරයි. එකවර සිදු කරයි. හරි. පළවෙනි ප්‍රශ්නය. නියති අවකාශය කොටු දැලක නිරූපණය කරන්න. 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 දෙවැනි එක ලියන්න. ඒ ඇසුරෙන් පහත සම්භාවිතා සොයන්න. ඒ ඇසුරෙන් පහත සම්භාවිතා සොයන්න. ඒ ඇසුරෙන් පහත සම්භාවිතා සොයන්න.
ඒ ඇසුරෙන් පහත සම්භාවිතා සොයන්න. ඒ ඇසුරෙන් පහත සම්භාවිතා සොයන්න. එක නිල් බෝලයක් සමග තුනට අඩු ඉලක්කමක් ලැබීම. 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 දෙවැනි එක නිල් බෝලයක් සමග ඉරට්ට සංඛ්‍යාවක් ලැබීම. 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 ඊළඟට රතු බෝලයක් ලැබීම. රතු අන්නමුදේ ඒක ටිකක් විශේෂ වෙනස්. මේ ධාතු කැටේ පැත්ත බලන්නම ඕනේ නැහැ. මං අහන්නේ රතු බෝලයක් ලැබීම. ඔය ඔක්කොම කියා දෙන්නම්. දෙවනි ගානනේ. කියන්න තුන්වෙනි ප්‍රශ්නේ රතු බෝලයක් ලැබීම. ඒ කියන්නේ තුන්වෙනි සම්භාවිත අණු කොටස. රතු බෝලයක් ලැබීම. රතු බෝලයක් ලැබීම. හරි. ඔච්චරයි. ඒ සම්භාවිතාව හොයන ටිකට මම උදව් කරන්නම්. හැබැයි ලක්ෂ පස්තරේ අඳිනක ඔයාලට කරන්න පුළුවන් දැන්. අඳෙන්න. ඉක්මනට අඳෙන්න. පරීක්ෂණ දෙක මොකක්ද? මතක් කරන්න මට පරීක්ෂණ දෙක මොකක්ද? මන්ති 12 මාර එකට එක ඉක්වරගන්න තියෙන්නේ 12 මාරවත් කරගන්න තියෙන්නේ පරීක්ෂණ දෙක මොකද්ද ඈ පරීක්ෂණ දෙක අර වාජනයෙන් බෝලයක් ඉවතට ගැනීමනේ පළවෙනි බෝලයක් ගැනීම එක පැත්තක් ගතයි අපිට මොනම් බෝලයක් ගැනීම අනිත් පැත්ත මොකද්ද අනිත් පරීක්ෂණේ එච්චරයි මේක විතරයිද චතුස්ත්‍රාකාර ධාතු කැටයක් උඩ දැමීම. අනිත් පැත්තෙන් ඕන චතුස්තලාකාර ධාතු කැටය උඩ දැමීම. චතුස්තලාකාර ධාතු කැටය උඩ දැමීම. දැන් 10 වසර ළමයි මේකම ලකුණු කරන එක වරද්දලා ඇති. හරි
බෝලයක් ගැනීම කියනකොට පුතේ වාචනයේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? නිල් බෝල කීයක් තිබුණද? නිල් පාටේව කීයක් තිබුණද ඒකේ? 4යි. නිල් පාටේව 4ක් නිසා ඔය අය ලකුණු කරන්නේ මෙහෙම. නිල් 1 ඊළඟ නිල් 2 නියන්න ලිව්වත් ඇති. නිල් 1 නිල් 2 නිල් 3 නිල් බෝල 4ක් තිබ්බනේ. නිල් 4 අංක කරලා නම් කරන්න. නිල් නෙමෙයි. නිල් පාට 1 නිල් 2 නිල් 3 නිල් 4. තව රතු බෝල 2යි. රතු බෝල 2යි නම් පුතේ මේ වගේම රතු 1 රතු 2 අන්න නියදී අවකාශය ලකුණු කරා. ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මෙන්න මේ ටික. නිල් පාටේව 4ක් තිබ්බා. එහෙනම් නිල් 1 නිල් 2 නිල් 3 නිල් 4. රතු පාටේව 2යි. රතු 1 රතු 2. චතුස්තලාකාරයෙන් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? ධාතු කැඩෙන් ලැබෙන්න පුළුවන් ඒ මොනවද? 1 2 3 4. 1 2 3 4 එච්චරයි. මේක චතුස්තලාකාරයි කියන්නේ පැති 4යි. 1 2 3 4. දැන් ඔය ඔක්කොම ලක්ෂ්‍ය ටික ලකුණු කරන්න. ඔය ඔක්කොම ලක්ෂ්‍ය ටික ලකුණු කරන්න. කෙටියෙන් කියන්නම් 10 වසර විෂය නිර්දේශයට මේ ඔක්කොම ලක්ෂ්‍ය ටික ලකුණු වෙනවා. වෙනස් වෙනව වෙන්නේ නැහැ. 11 වසරට ගියාට පස්සේ චෙක් කරන්න දෙයක් තියෙනවා. 11 වසරේදී සමහර තැන් එන්නේ නැති ඒවා තියෙනවා. ඒවා දින අපේ 11 ළමයින්ට විතරයි. ඒවා මම තව ඉස්සරහට කියලා දෙන්නේ 10 කොටස කම්ප්ලීට් කරාට පස්සේ. මේ ඔක්කොම ලක්ෂ්‍ය ටික මාර්ක් කරන්න ඉක්මනට. මාර්ක් කරලා අර රවුන්ඩ් කරන ඒවා පුතේ එකින් එක මාර්ක් කරන්න ඕනේ නැහැ. එකින් එක මාර්ක් කරන්න ඕනේ මෙහෙම. එකින් එක නෙමෙයි අමු කොටුවක්ම එහෙම දාන්න පුළුවන්. ඉතින් 11 තමයි. ඔව් මේ මාස දෙකකින් 11. ඉක්මනට අනේ ඇඳලා සම්භාවිතා ටික ගන්න උත්සාහ කරන්න. සම්භාවිතා ටික ගන්න උත්සාහ කරන්න. හරි. කතර ටික දාලා ලකුණු කරාද? කතර දාන්න දින ඔන්න ඔය වගේ එකක්. ඔන්න ලක්ෂ පස්කාරය. හරි. ඒක අදින්න පුළුවන් කියලා හිතනවා දැන් මම හැමෝටම. මේක අදින්න පුළුවන් කියලා හිතනවා හැම කෙනෙක්ටම. ඒකේ ගැටලුවක් නැහැ. හරි. මොකද උදේ පළවෙනි ප්‍රශ්නේ කියන්නේ මේක අදින්න දෙවෙනි එක කියන්නේ සම්භාවිතාව හොයන්න. දෙවෙනි එකේ අනුප්‍රස්ථ කියන්නේ සම්භාවිතාව හොයමු. ඒකේ පළවෙනි එක මොකද්ද? උදව් කරන්න. නිල් බෝලයක් සමග 3ට අඩු ඉලක්කමක් ලැබීම. අහුන්නේ. නිල් බෝලයක් සමග 3ට අඩු ඉලක්කමක් ලැබීම. බෝලයක් කියන පැත්තේ නිල් බෝලයක්
මේ පැත්තෙන් නිල් බෝලයක් කියනකොටම නිල් කියන එකේ බලන්නකද මේ සෙට් එකම නිල්. මේ බලන්න තීරය හතරම මෙයක් නිල් මෙයක් නිල් මෙයක් නිල් මෙයක් නිල්. මේ ඕනම ලක්ෂයක් මේ ඕනම පේලියක් ගත්තොත් එයාගේ මේ පැත්තේ ඉන්නේ නිල් නේද? එහෙනම් නිල් බෝලයක් කියද්දි මේ ඔක්කොමයි තියෙන්නේ. ඔව් බලමු. මේ පැත්ත නෑ. මේ දෙන්න නෑ. ඒව රතුනේ. ඒව රතු. නිල් බෝලයක් කියද්දි උදේ මේ ටික. තව පරීක්ෂණයක් චෙක් කරන්න තියෙනවා. වාජනෙන් නිල් බෝලයක්. නිල් පාට කියද්දි මේ සෙට් එක. තව මොකද්ද කියන්නේ? නිල් බෝලයක් සහ ධාතු කැටෙන් තුනට අඩු ඉලක්කමක් ලැබේ. ධාතු කැටෙන් තුනට අඩු කියන්නේ 1 2. ඔය දෙකටම මැච් වෙන ටික කවුද? නිල් බෝලයක් වෙන්නත් ඕන, තුනට අඩු වෙන්නත් ඕන. ඔය දෙකටම මැච් වෙන්නේ මෙන්න මෙයාලා නේද? බලන්න හරියට කොටු කරාද කියලා ඔයා. ඔයා හරියට කරාද කියලා බලන්න. මෙන්න මේක තමයි පළවෙනි එක. ඊතල දාන්න ඕනේ අර ඔයාට තේරෙන්න ඕන නම් මේ මුල්ම හරිය ගානක් නිසා ඊතලයක් දාලා එකට දාලා එකයි කියලා මේ ඊතලයක් දා ගන්න. නැත්තම් ඔකට ඊතල දාන්න ඕනේ නැහැ. ආයි කියා දෙන්නම්. නැවත කියන්නම්. ඉතින් ඔයාලා ගණන් ටික හදපු කට්ටිය උත්තර දාගෙන යන්න chat එකේ යන්නේ. බලන්න. අපිට කියන්නේ වාජනෙන් නිල් පාට බෝලයක් ලැබෙන්න ඕන. නිල් පාට බෝලයක් ලැබෙන්න ඕන. තනි තනියෙන් රවුම් කරත් හරි. නමුත් තනි තනියෙන් රවුම් කරන්න එපා. මොකද ගොඩාක් තියෙනවනේ එතකොට මේවා. තනි තනියෙන් තේරුවත් හරි. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔබ එක පිට රවුම් කරන්න පුරුදු වෙන්න. එක පිට රවුම් කරන්න පුරුදු වෙන්න. බෝලයක් ගැනීමෙන් නිල් පාට අදාළ වෙන්න ඕන. නිල් පාට කියන්නේ මේ හතර විතරයි. මේ තීර හතර විතරයි. මේ හතරයි. ධාතු කැටේ පැත්තෙන් 1 2 විතරයි. එහෙනම් ඔය දෙකටම මැච් වෙන්නේ මේ සෙට් එක. මෙහෙන් නිල්, මෙහෙන් 1 2. එහෙනම් මෙන්න මේ සෙට් එක තමයි පළවෙනි එකට අදාළ. කොහොමද පුතේ සම්භාවිතාව ලියන්නේ? ඔක්කොම ලක්ෂ කීයක් තියෙනවද? ඔක්කොම ටික ගණන් කරලා වෙලදී සමහරව ඔක්කොම කීයද? 1 2 3 4 5 6යි 1 2 3 4යි 6 වරක් 4 24යි ඔක්කොම ලක්ෂ 24යි පළවෙනි එකට අදාළ ලක්ෂ කීයද? 8යි 24න් 8යි සරල කරාම ඔයාට ඕන නම් සරල කරන්න 3න් 1 එවි. නැත්නම් එහෙම තියන්න. හරි ඊළඟට දෙවෙනි එක මොකද කියන්නේ? නිල් බෝලයක් සමග ඉරට්ට සංඛ්‍යාවක් ලැබීම. නිල් බෝලයක් සමග ඉරට්ට සංඛ්‍යාවක් තැනින් තැන නේද තියෙන්නේ. ඒ නිසා අපි මේ රවුම් හරි කොටු හරි එහෙම දාමු. නිල් බෝලයක් සමග ඉරට්ට සංඛ්‍යාවක් කියද්දී මෙයා එනවා. මේ පැත්තෙන් 2 මේ පැත්තෙන් නිල්. හරිනේ? ඉරට්ට සංඛ්‍යාවක් නිල් පාට. තව එච්චරයිද? තව නැති ඉරට්ට සංඛ්‍යා 2 විතරද? 4 මේවා දාපුකේ 4 කියන්නේ මෙයයි නේ. ඔන්න ඔය හතරයි. මේ පැත්ත නිල්. මේ පැත්තෙන් 4 ඒ ටික දෙකක් කරනවා. මෙයා එනවද? නෑ. මේ පැත්ත ඉරට්ටේ උනාට මේ පැත්ත පුතේ රතු පාටයි. රතු පාටයි මැච් වෙන්නේ නැහැ. අපිට කිව්වේ නිල් පාටයි ඉරට්ට සංඛ්‍යාව. නිල් පාට වෙන්නත් ඕන ඉරට්ටේ සංඛ්‍යාව වෙන්නත් ඕන.
1 2 3 4යි 5යි 6යි 7යි 8යි ඔක්කොම 24යි අදාළ ඒවා 8යි සරල කරොත් ඒ තුනෙන් එකයි ඒ තුනෙන් එකයි මොකද ප්‍රශ්නයක් අහලා ධාතු කඩේ ඒ පැත්තෙන් දෙකක් ගත්තේ ඇයි සර් ඒ කියන්නේ ධාතු කඩේ මේ පැත්තෙන් දෙකක් ගත්තේ ඇයි ඒ කියන්නේ මට ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ ඔයාලට කතිර අනිවාර්යයෙන්ම රවුම් කොටු කරන්න ඕන. ඔව්. ඒ කියන්නේ ඒක අනිවාර්යයෙන්ම නොකරත් කවන්නේ බොහෝ ගණන් වල කියනවා. ලක්ෂ පස්තාරය මත කොටු කර දක්වා. ලක්ෂ පස්තාරය මත කොටු කර දක්වා. එතකොට නැත්තම් ලක්ෂ පස්තාරය මත වට කර දක්වන්න. රවුම් කරලා දක්වලා තමයි ලියන්න ඕන. එහෙම නොකියුවත් රවුම් කර ගන්න තරමට පුතේ ඔයාලට වරදින්න තියෙන ඉඩකඩ ඉතාම අඩුයි. වරදින්න තියෙන ඉඩකඩ ඉතාම අඩුයි. තුන්වෙනි එකේ මොකද්ද කියන්නේ? තුන්වෙනි එකේ මොකද්ද කියන්නේ? තුන්වෙනි එකේ මොකද්ද කියන්නේ? රතු බෝලයක් ලැබීම. රතු බෝලයක් ලැබීම. පුතේ එතකොට ඔයාලට ධාතු කැටේ පැත්තේ මොකක් හරි කියනවද? ධාතු කැටේ පැත්ත ගැන මොකුත් කියන්නේ නැහැ. ඒ කියන්නේ ධාතු කැටේ මොකක් වුණත් කමන්නේ එයා දිහා බලන්නවත් එපා. කවුරු දිහාද බලන්නේ නැත්තේ? ධාතු කැටේ දිහා. ඇයි අපිට කියන්නේ රතු බෝලයක් ලැබීම විතරයි. රතු බෝලයක් ලැබීම විතරයි. ධාතු කැටේ කොන්දේසි මොකුත් නැහැ. ධාතු කැටේ පැත්ත බලන්න මේ පාපුතේ. බෝලයක් කියන පැත්තෙන් රතු බෝල වලට අදාළව මේ දෙන්නව නේද මේ පේලි දෙකේම රතු පාට බෝල මේ පැත්තෙන් ලැබෙන්නේ රතු පාට මෙහෙ මොන වුණත් කමන්නේ ඇයි අපිට ධාතු කැටේ පැත්ත කියන්නේ නැහැනේ රතු බෝලයක් ලැබීම රතු පේලි දෙක කීයද උත්තරේ 24න් 8යි 24 ගණන් මේ දෙන්නේ 3ට අදාළ එක. ඔක්කොම ලක්ෂ 24යි අදාළ ඒවා තියෙන්නේ 8යි. 24න් 8යි කියන්නේ 3න් 1යි. හදා ගන්න අඩු දෙවනි ගාන අපහු කියලා අහනවා. දෙවනි එකේ අහන්නේ පුතේ නිල් පාට බෝලයක් සමග ඉරට්ටේ සංඛ්‍යාව. ඉරට්ටේ සංඛ්‍යාව තියෙන්නේ 2යි 4යි විතරයිනේ. එහෙනම් ධාතු කැටේ පැත්තෙන් අහු වෙනවනේ 2 පේලි ඒවයි 4 පේලි ඒවයි. ඉරට්ට සංඛ්‍යාව තියෙන්නේ 2 ඒවයි 4 ඒවයි විතර 2යි 4යි විතරයි මෙතන. දැන් 2 පේලියටයි 4 පේලියටයි අදාළ වෙන්න ඕන. අනිත් ඒවා වැඩක් නැහැ. හැබැයි 2 පේලියයි 4 පේලියයි ඔක්කොමත් බෑ. මේ පැත්තෙන් නිල් පාට සෙට් වෙන්න ඕන. මේ පැත්තෙන් නිල් පාට මේ පැත්තෙන් ඉරට්ටේ සංඛ්‍යාව දෙකේ ඉලක්ක. අන්න ඒ වගේව මෙතන හතරක් තියෙනවා. මේකේ ඉරට්ටේ සංඛ්‍යාවට අදාළව පේලියම තිබ්බට මේ පැත්ත නිල් පාට වෙන්නේ පළවෙනි හතර දෙනා විතරයි. කොන්දේසි දෙකම චෙක් කරන්න. මේ පැත්තෙන් නිල් මේ පැත්තෙන් ඉරට්ටේ. එතන ලක්ෂ 4යි 4යි 8ක් තියෙනවා. 24න් 8යි. 24න් 8යි. හරි ඊළඟ ගාන තුන්වෙනි ගාන හදලා පොත් පෙන්නන්න ඉක්මනට. පොත් බලන්න බෑ. තුන්වෙනි ගාන රතු එකක් ලැබීම කියන්නේ අනිත් පැත්තෙන් මොකක් වුණත් කමක් නැහැ. මොකක් වුණත් කමක් නැහැ. ඇයි? අනිත් පැත්ත ගැන පුතේ කියන්නේ නැහැනේ මොකොත්. චතුස්තලාකාර ධාතු කැටේ ගැන සඳහනක් නැහැ. එහෙනම් මේ පැත්ත ඇත්තටම මොකක් වුණත් කම නැහැ. මේ පැත්ත බලන්නම එපා. පන්ති පටන් ගත්තම නදීරගේ පද්ධතිය ඔව් 11යි කියන්නේ 10 11ද දැනට නදීරගේ 11 නැහැනේ
ඔයාලා දැන් 10 ඉන්න කට්ටිය 11ට යද්දි නදී එකේ 10 ඔක්කොම තියෙනවා. එතකොට ඔයාලට චතුස්තලාකාර ධාතු ගණය මම දැන් කරන්නේ නැද්ද? කොට එන්න චතුස්තලය. මෙන්න මේ වගේ එකක්. ඉතින් චතුස්තලයක් කියන එක තමයි මේකේ අංක ලිව්වනම් දැක්කද? ගෞතිද? මේක. හරි. මේ දිනේ ඝනාකාර ධාතු කැටය. ඝනාකාර. ඝනකයක් ඝනාකාර. මේ දිනේ ඝන කාභාකාර. ඒ කියන්නේ ඝන කාභ හැඩ. ඝන කාභ හැඩ. හරි. ඒක උඩ දැම්මම අංක ගන්න කොහොමද? ඇයි මේව පුළුවන් නේ අපිට. අපි දැන් මේකේ අංක ලියලා මම අංක මෙහෙම අංක මොනවා හරි ලියලා උඩ දැම්මම මේ හිටිනවනේ මොකක් හරි අංකයක්. අපි તો පේන පැත්තක් තීරණය කරනවා. කොයි පැත්ත ඉස්සරහා පැත්තෙන් බලන් ඉන්නවා කියලා හිතන්න. කොහොම හරි අංකයක් පේනෝනේ පැටිලා. හරි. ඊළඟට යන්න. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද? මේ ඉන්ටර්වල් එකක් දෙන්න තව කොට එකනේ දැම්ම නෙමෙයි. ලියන්න ඊළඟට. ප්‍රශ්න left. හරි. ප්‍රශ්න නැහැ නේ. ලියන්න තුන්වෙනි ප්‍රශ්නේ ඔයාලගේ. වාචනයක එකේ සිට 6 තෙක් අංක ලියෝ කාඩ්පත් ඇත. වාචනයක එකේ සිට 6 තෙක් අංක ලියෝ කාඩ්පත් ඇත. එකේ සිට 6 තෙක් අංක ලියෝ කාඩ්පත් ඇත. එකේ සිට 6 තෙක් අංක ලියෝ කාඩ්පත් ඇත. අහඹු ලෙස කාඩ්පතක් ඉවතටගෙන එහි අංකය සටහන් කර නැවත දමා ටිකක් තද පාටින් ලියන්නේ නැවත දමා කියන එක ඩබල් ලියන්න නැවත දමා මෙයා මත නැවත දමා ඇයි කියලා එක කියා දෙන්නම් නැවත දමා ජලිත් කාඩ්පතක් ඉවතට ගනී. ඔයාලට පේනවත් දන්න මේ පේපරෙත් අර තද පාටක් පේන්නේ නැතුව ඇතිනේ. මේ නැවත මේ ඇඟිල්ල තියලා තිනවා. නැවත දමාද නොදමාද කියන එක ටිකක් තද පාටට දෙනවා. මේ තියෙන්නේ නම් 11 වසරේ ටියුට් එක. ඔක්කොම එක වගේ වෙන්නේ. පුතේ අර විෂන් කියා එකේ නම්බර් එක දෙන්නම් මම හොඳ බලන්න. අවුල තියෙන්නේ ඒ කියන්නේ ලා පාට තද පාට පේන්නේ නැති ප්‍රශ්නයක් තියෙන්නේ. නමක් කියන්නද? හරි. නැවත දමා අනේ ඒ කියන්නේ එළියට ගත්ත කාඩ්පත නැවත දමා ආපසු කාඩ්පතක් ඉවතට ගනී. ආපසු කාඩ්පතක් ඉවතට ගනී. නැවත දමා
ආපසු කාඩ් පතක් ඉවතට ගනී. නැවත දමා ආපසු කාඩ් පතක් ඉවතට ගනී. මුලින් ගත්ත එක අංකේ ලියාගෙන දැම්මා. ඊට ආපහු ගන්නවා එක. ඒකෙත් අංකේ බලාගත්තා. හරිනේ. පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නය. පළමු ගැනීම සහ දෙවන ගැනීම සලකා පළමු ගැනීම සහ දෙවන කැම ගන්න කවුද ඔයාට? හිර වෙයි බලාගෙන. පළමු ගැනීම සහ දෙවන ගැනීම සලකා පළමු ගැනීම සහ දෙවන ගැනීම සලකා නියැදි අවකාශය නියැදි අවකාශය නියැදි අවකාශය ලක්ෂ ප්‍රස්ථාරයක දක්වන්න. 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 දෙවෙනි එක. ඒ ඇසුරෙන් පහත සම්භාවිතා සොයන්න. ඒ ඇසුරෙන් පහත සම්භාවිතා සොයන්න. මෙන්න පළවෙනි එක. ඒ යටතේ අංක රසන පහත සම්භාවිතා හොයන්න කිව්වනේ. යටතේ රෝගී ලක්ෂණ එක. අවස්ථා දෙකෙහිදීම ඉරට්ට සංඛ්‍යා ලැබීම. අවස්ථා දෙකෙහිදීම ඉරට්ට සංඛ්‍යා ලැබීම. ඉරට්ට සංඛ්‍යා ලැබීම. අවස්ථා දෙකෙහිදීම ඉරට්ට සංඛ්‍යා ලැබීම. දෙක අවස්ථා දෙකෙහිදීම එකම අංකය ලැබීම. එකම අංකය ලැබීම. 3 පළමු ගැනීම පහට අඩු අගයක් හා දෙවන ගැනීම පහට වැඩි අගයක්. පහට වැඩි පහට අඩු ගාව පහෙන් නැහැ. තව දිනවා. ඊළඟට 4 ලැබෙන අංක දෙකෙහි එකතුව. ලැබෙන අංක දෙකෙහි එකතුව 8ට වැඩි වීම. 8ට වැඩි වීම. 8ට වැඩි වීම.
පළමු ගැනීම 6 ලැබීම. පළමු ගැනීම 6 ලැබීම. තව තියෙනවා. පළමු ගැනීම 6 ලැබීම. එක් අවස්ථාවකදී පමණක් ඉතින් ඔක්කොම රවුම් කරන්න යන්න එපා කියන්නේ. පේපර් එකදී මෙච්චර ගණන් එන්නේ නැහැ ඇත්තටම හොඳද? හැබැයි මේ එන්න පුළුවන් හැම જાතියකම ගණන් වාට දෙනවා. ඒ නිසා දැන් මේ ඔක්කොම කොටු කරොත් ලක්ෂ පස්තාරේ කූටු බලියක් වේවි. ඒ නිසා පැන්සලෙන් කොටු කරලා ඊට පස්සේ අපි ඒක මකමු. ඔක්කොම කොටු කරන්න ගියොත් දැන් මේ ගණන් 6ක් නේ තව තියෙනවා. තව තියෙනවා. ඒතකොට ලක්ෂ පස්තාර ඇඳ ගියා නම් වෙලා යන නිසා මම එකෙන් ගොඩක් ප්‍රශ්න දෙනවා. ඔයා කොටු කරද්දී ඒක කොටු කරලා උත්තරේ අරගෙන ඒක මකමු අපි නැත්තම් අපැහැදිලි වේවි. එක් අවස්ථාවකදී පමණක් 6 ලැබීම. එක් අවස්ථාවකදී පමණක් 6 ලැබීම. එන අන්තිම එක එක් අවස්ථාවකදීවත් උත්තර දෙකක් එන්නේ හොඳේ. ඒක පැහැදිලි කරන්නයි මේ ප්‍රශ්නේ දැම්මේ. එක් අවස්ථාවකදීවත් 6 ලැබීම. පමණක් කිව්වොත් කොහමද වත් කිව්වොත් කොහමද කියලා පැහැදිලි කරන්න තමයි ඒක දැම්මේ. ඔන්න ඔබේ ප්‍රශ්න ටික දුන්නා. ඔච්චරයි. ඔයාට පුළුවන් තනියම උත්සාහ කරන්න. මට කියන්න අක්ෂර දෙක නම් වෙන්න ඕන කොහමද? අක්ෂර දෙක නම් කරන්න ඕන කොහමද? දැන් මෙතන පරීක්ෂණ දෙක මොකද්ද පුතේ? ගානේ කියනවා. ගානේ කියනවා අක්ෂර නම් කරන්න ඕන විදිය. කොහොමද අක්ෂර නම් කරන්න කියන්නේ? අක්ෂර නම් කරන්න ඕන පුතේ මොකද්ද මෙතන තියෙන පරීක්ෂණ දෙක? කාඩ්පත් තියෙන වාචනයෙන් එකක් ගන්නවා අංගෙ බැලුවා. අන්න පළමු ගැනීම එක පැත්තක් ආපහු දාලා නැවත ගන්නවා. ඒක නැවත තමයි ආපසු ගන්නවා කියන්නේ. එහෙනම් මේ පැත්ත මොකද්ද? දෙවන ගැනීම. පරීක්ෂණ දෙකයි පළමු ගැනීමයි දෙවන ගැනීමයි. පළමු ගැනීමයි දෙවන ගැනීමයි. පළවෙනියට එන්න පුළුවන් අංක මොනවද? පළවෙනියට එන්න පුළුවන් අංක මොනවද? මාක් කරන්න. ඒක අරගෙන ආපහු දාලා නැවත ගන්නවනේ. නැවත ගන්නෙත් ඔය වාචනෙන්ම නේද? දෙවනියට එන්න පුළුවන් අංක මොනවද? ඊට මේ ඔක්කොම ටික කොටුවක් ලක්ෂ්‍ය ලකුණු කරන්න. කරගෙන යන්න මම තව උදව් කරන්නම් ටිකකින්. කරගෙන යන්න පුතේ. ගැටලු තියෙන දැන් අහන්න chat එකෙන්. මම හිතුවට පස්සේ උත්තර ටික ලියා ගන්න බලාගෙන ඉන්න එපා හොඳද? උත්සාහ කරන්න.
අන්තිම ප්‍රශ්න දෙකේ පමණක් වත් කියන දෙකේ වෙනස මොකක්ද? ඒ කියන්නේ අන්තිම ප්‍රශ්න දෙක වෙනකන් සියල්ල අංග සම්පූර්ණද ඔයා? අන්තිම දෙක අහන්න පටන් ගත්තේ. වැඩ ටික ඉවර කරගෙන එන්නකෝ. පණින්න නැතුව එහෙම පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි එක තුන ප්‍රශ්න වලට පණින්න එපා. අක්ෂපස්ථාරයේ ඇඳලා එකින් එක උත්තර හොයන්න. අන්තිම හරියට යද්දි අමාරුයි වගේ දැනෙයි. ඒක ප්‍රශ්නයක් නෑ මම කියා දෙන්නම්. මෙන්න ඔයාලා ලක්ෂපස්ථානේ අදින් නැති කියලා හිතනවා. මෙතන කිව්වේ එකේ ඉඳලා 5 වෙනකන් අංක ලියපු 5ද 6ද? එකේ ඉඳලා 5ද 6ද? 6. 6 වෙනකන් අංක ලියවෙන මේක නම් කරනවා 1 2 3 4 5 6. මේ පැත්තේ පුතේ ඔය කාඩ් සෙට් එකෙන් මම 1 2 3 4 5 6. හරියුවා. ඊට පස්සේ දැන් පළවෙනි එක අරගෙන ආපහු දැම්මා. එතකොට දෙවෙනි එක ගන්න බලපෑමක් තියෙනවද? එකම ප්‍රතිඵලය වුණත් එන්න බැරිද? ඒ කියන්නේ හරි මෙහෙම පුළුවන් නේ අපිට. දැන් ඔයා බලන්න මුලින් එක ඇවිල්ලා මුලින් එක කියන කාඩ් එක ආවා. එයාව ලකුණු ආපහු දැම්මා. ආපහු වාජනයේට දාපු නිසා නැවත එක එන්න බැරිද? කියන්නකො මට. අහක බලන් ගන්න මෙහෙම ගන්න. පුළුවන්. ආපහු එන්න පුළුවන්. එකම ප්‍රතිඵලය නැවත එන්න පුළුවන් නම් ඔක්කොම ලක්ෂ ටික අදින්න. වෙන මොකුත් හිතන්න එපා. ඔයා කල්පනා කරන්න ඕන මෙච්චරයි. එකම ප්‍රතිඵලය අවස්ථා දෙකේදී වෙන්න පුළුවන්ද? පළවෙනියට ගත්තා ආපහු ඌ දැම්මනේ. ගණිකු එක දැම්මා. නැවත ඒකම වුණත් එන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ එන්න පුළුවන්. එකම ප්‍රතිඵලයේ එන්න පුළුවන් නම් මේ ඔක්කොම ටික ලකුණු කරන්න. කෙටියෙන් මතක තියාගන්න මේ 10 ශ්‍රේණිය සිලබස් එකට ඒ කියන්නේ 11 ශ්‍රේණිය සම්භාවිතාව උගන්වන තුරු 11 ශ්‍රේණිය සම්භාවිතාව තියෙන තුන්වෙනි වාරෙට එතෙක් ඔයාලට එන සෑම පේපර් එකකම සියලුම ලක්ෂ ලකුණු කරන්න ඕන. අර සමමිතිකක්ෂ සමීකරණ x සමානයි බිඳුවයි කිව්වා වගේ තමයි කවුරුද? හරිද? x සමානයි බිඳුව කිව්වා වගේ කියන්නේ පොඩි ට්‍රික්ස් 10 වසරේ සිලබස් එකේ තියෙන්නේ ඔක්කොම ලක්ෂ ටික මාක් කරන්න ඕන.
11 සම්භාවිතාව උගන්නන තුරු. හරිද? 11 සම්භාවිතාව ඉගෙනුවට පස්සේ දෙක කවලම් වෙනවා. හරි? එතකොට ඔයා කල්පනා කරන්න දැන් මෙතන 11 ළමයි ඉන්න නිසා ඔයා කල්පනා කරන්න ඕන මෙච්චරයි. ඔයා කල්පනා කරන්න පුතේ මුලින් ආපු ප්‍රතිඵලයේම නැවත එන්න පුළුවන්ද? නැවත එන්න පුළුවන්. කාඩ් එක ආපහු දැම්මේ නැත්තම් අපි හිතුව මෙහෙම එක ගත්තා. එක කියන කාඩ් එක ගත්තා. ආපහු දැම්මේ නැහැ. දැන් කොහෙද? එයා එක කියන කාඩ් එක කොහෙද? ඒක එළියේ. එයාව ගත්තනේ. එයා එළියේ. ආපහු දැම්මේ නැහැ. නැවත කාඩ් එකක් ගන්නකොට එක ලැබෙන්න පුළුවන්ද? දැන් දැම්මේ නැත්තම් මං අහන්නේ. ආපසු දැම්මේ නැත්තම් නැවත එක ලැබෙන්න බෑ. නැවත එක ලැබෙන්න බෑ. අන්න ඒ જાතිය වගේ 11 සම්භාවිතාව විදු ගන්නවා. නැවත දැම්මේ නැත්තම් මෙන්න මේ ලක්ෂ්‍ය එන්නේ නෑ. මේ බලන්න. එක අවස්ථා දෙකේදීම එක ඇවිල්ලා එයා එන්නේ නෑ. මෙයාව එන්නේ නෑ. මෙයා බලන්න දෙක එයා එන්නෙත් නෑ. මෙතන තුන එකම කෙනා ආපසු දැම්මේ නැත්තම් 11 ශ්‍රේණිය ළමයි හොඳට අහගන්න. ආපහු දැම්මේ නැත්තම් මෙන්න මේ කියන කතිරේට අදාළ දේවල් එන්නේ නැහැ. මේ කියන කතිරේට අදාළ දේවල් එන්නේ නැහැ. පැහැදිලිද? ඔයා බලන්න ඕන මෙච්චරයි. ලක්ෂ පස්තාරයකදී පළවෙනියට ගත්ත කෙනා ආපහු වෙන්න පුළුවන්ද? එක ගත්තා ආපහු දැම්මා. එන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් පුතේ ඔක්කොම ලක්ෂ 11 වසරේ යන පාඩම ඒ කියන්නේ 10යි නැතුව කරද්දි තව පැහැදිලි කරනවා. අර එන්නේ නැති ඒවා මැද පෙළියෙන් නැති ඒවා තව වැඩි දුරටත් පැහැදිලි කරනවා. යෝගට් කන ඒවා, බස් එකේ ෂීට් වල වාඩි වෙන ඒවා, නායකයෝ තෝරන ඒවා දිනවා. ඔක්කොට කතා කරා. තාම තියෙන්නේ දැන් මේ ආපසු දැම්මා එකම ප්‍රතිඵලය එන්න පුළුවන්. නම් මේ ඔක්කොම ලක්ෂ ටික මාක් කරන්න. ලස්සනට. ඔක්කොම ලක්ෂ ටික මාක් කරා. හරිද? ඔන්න ලක්ෂ පස්තාරක ප්ලේට්. ලක්ෂ පස්තාරය හරි. දැන් මට කියන්න. මේක පැහැදිලිද? මෙතන ප්‍රශ්නයක් තියෙනවද? මට එකක් විස්තර කරන්න ඕනේ කවුරු හරි. මෙන්න මෙයාගේ තේරුම මොකද්ද? නිකමට කියන්නේ. පළවෙනි පාරුවට දැමීමෙන් එක ලැබීමක්, දෙවන පාරුවට දැමීමෙන් තුන ලැබීමක්. අන්න හරි. පළමු ගැනීම එක ලැබීමක්, මේ පැත්ත දෙවන ගැනීම. දෙවන ගැනීමෙන් තුන ලැබීමක්. මේ ඕනම ලක්ෂයක් විස්තර කරන්න පුළුවන් වෙන්න ඕන. හරි. ඔන්න පුතේ ලක්ෂ පස්තාරය ඇඳට පස්සේ අපි යමු ප්‍රශ්න වලට උත්තර ලියන්න. පළවෙනි ප්‍රශ්නේ. අවස්ථා දෙකේදීම ඉරට්ටේ සංඛ්‍යා රවුම් කරමු පුතේ. දෙපැත්තෙන්ම ඉරට්ටේ සංඛ්‍යා වුණ ඒවා. කවුද? දෙපැත්තෙන් ඉරට්ටේ සංඛ්‍යා. මේ පේලියෙන් නම් කවුරුවත් වෙන්නේ නැහැ. මේ පැත්ත එකනේ. මේ පැත්තෙන් දෙක මෙහෙන් දෙක. මේක එනවා. මෙහෙන් දෙක මෙහෙන් හතර. ඔයා රවුම් කරලා තියන්න ඕන. මෙහෙන් දෙක මෙහෙන් 9. දෙපැත්තෙන්ම ඉරට්ටේ සංඛ්‍යා. මේ chat එකේ මේ වගේ භාගවල උත්තරේ වද්දී උඩ කියන්නේ මනිනෝනේ මේ උඩ ඉලක්කම මුලින් ටයිප් කරලා හරස් ඉර ඊළඟට යට ඉලක්කම. උඩ ඉලක්කම තමයි මුලින් ටයිප් කරන්නේ සාමාන්‍යයෙන්. හරි යන්න එහෙම. හරි. එහාන්න දෙපැත්තෙන්ම ඉරට්ටේ සංඛ්‍යා. තව දින වෙන 4යි මේ පැත්තෙන් 4 මෙහෙන් 2. 4යි ඉරට්ටේ 4යි 6යි ඉරට්ටේ 6යි 2යි 6යි 4යි
6යි 6යි ඔන්න ඉරට්ටේ දෙපැත්තෙන්ම ඉරට්ටේ නේවා සම්භාවිතාවලියදී ඔක්කොම ලක්ෂ 1 2 3 4 5යි 6යි 1 2 3 4 5යි 6යි 6 වරක් 6 36යි ඔක්කොම 36යි අදාළ ඒවා 9යි උත්තරේ 36න් 9යි කැමති නම් සරල කරන්න පුතේ 4න් 1යි 36න් 9යි නැත්නම් 4න් 1යි සරල කරලා තියන්න ඉතින් ප්‍රශ්නයක් නැහැ පුළුවන් නේ මේ ගාන සාකච්ඡා කරලා ඉන්ටර්වල් දෙනවා ඊළඟට අවස්ථා දෙකේදීම එකම අංකය ලැබීම එකම අංකය ඒ කියන්නේ කවුද මෙහෙන් එක ආවනම් මම මේ ටික මකන්නද අනේ මේ විදිහට රවුම් කරන්න මේ පැත්තෙන් එක ආවනම් මෙහෙනුත් එක මෙයා මෙහෙන් දෙක ආවනම් මේ පැත්තෙනුත් දෙක මෙයා බලන්න පුතේ මෙන්න මේ කපිරේ එකම ප්‍රතිඵලය කිව්වම අවස්ථා දෙකේදීම එකම ප්‍රතිඵලය එකම අංකය කිව්වම මේ එක දෙක මෙයා තුන පළවෙනි පාරත් තුන දෙවෙනි පාරත් තුන පළවෙනි පාර 4 දෙවෙනි පාරත් 4 පළවෙනි පාර 6 දෙවෙනි පාරත් 6 එකම ප්‍රතිඵලය කීයද උත්තරේ කීයද 36න් 6යි 36න් 6යි සරල කරාම 6න් 1යි සරල කරාම 6න් 1යි සරල කරාම 6න් 1යි ඊළඟ ගාන මොකද කියන්නේ ඊළඟ එකේ තියෙන්නේ පුතේ පළමු ගැනීම 5ට අඩු ඉක්මනට මෙයා මාක් කරගන්න මම මකනවා දැන් අවශ්‍ය දේවල් තියෙනවා නම් ඔයා මාක් කරගන්න ගැටලුවක් තියෙනවා නම් අන්තිමාරියදී අහන්න එපා මුලදී අහන්න නැවත කියා දෙන්නම් ප්‍රශ්නයක් තියෙනවා නම් නේ මේ එකම අංකය කියන එක පැහැදිලිද එකම අංකය කියන එක පැහැදිලිද පුතේ එකම අංකය කියන්නේ මෙහෙන් එක නම් මෙහෙනුත් එක මෙහෙන් දෙක නම් මෙහෙනුත් දෙක දෙක තුන 4 5 එකම අංකය තුන්වෙනි එකේ කියන්නේ පළමු ගැනීම 5ට අඩු අගයක් පළමු ගැනීම 5ට අඩුයි පළවෙනි පැත්තෙන් 5ට අඩු ඉලක්කම 5ට අඩු කියන්නේ මේ සෙට් එක 5ට අඩු කියන්නේ මෙන්න මේ සෙට් එක බලමු ඔක්කොම එන්නේ 5ට අඩු කියන්නේ මේ සෙට් එක හැබැයි තව කියනවා දෙවන ගැනීම 5ට වැඩි දෙවන ගැනීම පැත්තෙන් 5ට වැඩි කියන්නේ මේ උඩ පේලිය විතරයි 5ට වැඩි කිව්වම මේ පේලිය විතරයි මෙතනින් මේ පැත්ත මෙතනින් උඩ ඔය දෙකටම අහු වෙන්නේ මෙන්න මෙයා ඔන්න ඔය ටික 5ට අඩු මේ බලන්න දැන් පළමු ගැනීම පැත්තෙන් 5ට අඩු සෙට් එකක් වෙන්න ඕන මේ සෙට් එකේ 5ට අඩු සෙට් එකේ හැබැයි දෙවෙනි පැත්ත 5ට වැඩි කෙනෙක් 5ට වැඩියෙන් තියෙන්නේ මේ උඩ පේලිය විතරයි උඩ පේලිය ඔක්කොම වෙන්නේ නැහැ ඒ මෙතනින් මෙහානේ මෙතනින් මෙහා මේ ඉරෙන් මෙහා මෙතනින් උඩ දෙකටම මැච් වෙන්නේ මේ හතර දෙනා උත්තරය ඔක්කොම 36යි අදාළ ඒවා 4යි සරල කරාම 9න් 1යි ඊළඟට ලැබෙන අංක දෙකේ එකතුව 8ට වැඩි වීම එකතුව 8ට වැඩි වෙන ඒවා හොයමු 8ට වැඩි ගුවම මොකද 8 නෑ හොඳේ සිංහල පන්තියවන දැන් මම 8ත් අරගෙන තිබ්බොත් එකතුව 8ට වැඩි වීම මෙයා 1 1 බෑ 1 2 එකතුනොත් බෑ 1 3
වැඩිම එක්කෙනා 6යි 1යි එකතු කරත් 7. 8ට වැඩි වෙන්නේ නැහැ. මේ පේලියෙන් කවුරුවත් නැහැ. මේ පේලියෙන් කවුරුවත් නැහැ. මේකේ දෙකත් එක වැඩිම කෙනා ගත්තත් 6යි 2යි 8යි. ඒ පේලියක් නැහැ. 8ට වැඩි ඒව නැහැ. මෙන්න මෙතන තියෙනවා වැඩිම 6යි මේ 3යි. මෙන්න මෙයා එනවා. පල්ලෙහාට එනවද බලමු. මෙතන තියෙන්නේ 5. මෙයා 5 මේ පැත්තෙන් 3. 5යි 3යි 8යි. එයා එන්නේ මේ උඩ කෙනා විතරයි. උඩ කෙනා විතරයි. අනිත් ඒවා බලන්න දැන් මෙතන 6යි 4යි 10 එනවා. මේ පැත්තෙන් මෙයාව මේ පැත්තෙන් 5 මේ පැත්තෙන් 4 5යි 4යි 9යි. එයාවත් එනවා. මෙයාව බලන්න. මේ පැත්තෙන් 4 මේ පැත්තෙන් 4 4යි 4යි 8යි. එයා එන්නේ නැහැ. එයා එන්නේ නැහැ. එයා එන්නේ නැහැ. මෙම කොටුවක් ඉන්නේ මෙන්න මේ වගේ හැඩයක එන්නේ. බලමු මෙන්න මෙයා වෙනවද කියලා. මේ පැත්තෙන් 4 මේ පැත්තෙන් 5 5යි 4යි 9යි. ආයෙ එනවා. එහෙනම් උඩේව කොහොමද එනවා උදේ මේ? සැකද? මේ පැත්ත 5 මේ පැත්ත 5 5යි 5යි 10යි 8ට වැඩි. ඒ ටික එනවා. මෙතන තියෙන 5යි මේ පැත්ත 3යි 8යි. එයා එන්නේ නැහැ. 8ට වැඩි වෙන්න එපයි. මෙයා වෙනවද? මේ පැත්ත 6යි මේ පැත්ත 3යි 9යි. එයා එනවා. එයා එනවා. මෙයා වෙනවද? මේ පැත්ත 6යි මේ පැත්ත 2යි. 6යි 2යි 8යි. 6යි 2යි 8යි. එයා එන්නේ නැහැ. ඔන්න ඔය වගේ මේ කොටුවක් නෙවෙයි වල ත්‍රිකෝණයක් sorry. මම දැක්කේ කොටුවක් වගේ. ඔන්න ඔය වගේ හැඩයක් ඒවි ලක්ෂ ටික. ඒක හැඩතලයේ අවුලක් නෑ කියන්නේ. ඔය මෙහෙමම ඇන්දේ නැතොත් වැරදිද? නෑ නෑ. ඔයා මේක මේ වගේ බබෙක් හැඩයට අදින්න මලක් වගේ අදින්න ප්‍රශ්නයක් නෑ. හැඩතලේ නෙවෙයි හොඳද? දැන් කට්ටියම ත්‍රිකෝණයක්ම වෙන්න ඕනද? එහෙම නෑ. මම පොඩ්ඩක් අර ෆැෂන් එකට පොඩ්ඩක් කොටු කරා. මේ ත්‍රිකෝණයක් වගේ. තුන්වෙනි එක නෙවෙයි sorry හතරවෙනි එක කියන්නේ අංක දෙකේ එකතු 8ට වැඩි වීම. එකතු කර කර අපි බැලුවා 8ට වැඩියා කියන්නේ ලැබෙන ඒවා. මේ සෙට් එකයි තියෙන්නේ. මේ සෙට් එකයි තියෙන්නේ. ඔක්කොම ලක්ෂ කීයද? 36යි අදාළ ඒවා. 1 2 3 4 5 6 7 8 9 10යි. එකතු වාරකට වැඩි වීම මෙතන ලියනවා. 36න් 10යි. सरल करो 18 න් 5යි 18 න් 5යි හරි තුන්වෙනි එක ආයෙ කියලා දෙන්න කියලා අහලා තිනවා ඉතින් මම තුන්වෙනි එකේ අහන්නේ පළමු ගැනීම 5ට අඩු පළමු ගැනීම 5ට අඩු වෙන්න බෑ තුන්වෙනි ප්‍රශ්නේ නැවත විකාශය හරි තුන්වෙනි ප්‍රශ්නේ නැවත විකාශය බලන් ඉන්න පළමු ගැනීම 5ට අඩු කෙනෙක් කියද්දි මේ සෙට් එක ඔන්න මම ඉලක්ක ගහගත්තා නිකන් ඔයාලට තේරෙන්න ඕන නිසා මේ පැත්තේ කට්ටිය තමයි අයිති වෙන්නේ පළමු ගැනීම 5ට අඩුනේ මේ පැත්තේ කට්ටිය ඕන අයිති වෙන්න දෙවන ගැනීම 5ට වැඩි වෙන්න ඕන දෙවන ගැනීම පැත්තෙන් ඔන්න උඩින් ඉරක් යන 5ට වැඩි මෙයාගෙන් මේ පැත්තේ මෙතනින් 5ට වැඩි මෙන්න මේ සෙට් එක නේද තුන්වෙනියට එන්නේ ඔන්න ඔය සෙට් එක නේද පළමු ගැනීම 5ට අඩුයි දෙවන ගැනීම 5ට වැඩි ඔය දෙකටම මැච් වෙන්නේ මේ හතර දෙනා ඒ කියන්නේ ඔක්කොම 36යි අදාළ ඒවා 4යි තේරුණාද හරිද 5ට අඩු වෙන්න ඕන අනිත් දෙවෙනි පැත්තෙන් 5ට වැඩි වෙන්න ඕන දෙකටම මැච් වෙන්න ඕන තේරුම් නැත්නම් ආයෙ අහන්න ඔය chat එක
හරි. ඊළඟට ඔන්න අපි ඒවත් කොටු කරලා අවසානයේ ඒවට උත්තර ලියපු නිසා මම නැත්නම් මට පැහැදිලි වෙන්න පුළුවන්. ඊළඟට මොකද්ද කියන්නේ? පුතේ ඊළඟට කියන්නේ පළමු ගැනීම 6 ලැබීම එක පැත්තයි බලන්න තියෙන්නේ. දෙවන ගැනීම මොකක් වුණත් කමන්නේ. අපෙන් අහන්නේ පළමු ගැනීම 6 ලැබීම අනිත් පැති බලන්න ඕනෙම නෑ. අපිට කියන්නේ පළමු ගැනීම පැත්ත විතරයි. පළමු ගැනීම 6 කියන ප්‍රතිඵල. අනිත් පැත්ත වැඩක් නෑ. ඒක මොකක් වුණත් කමන්නේ. එයා ගැන සඳහනක් නෑනේ. අපිට කියන්නේ පළමු ගැනීම 6 ලැබීම කීයක් තියෙනවද පුතේ උත්තර? 1 2 3 4 5 6යි. ඔක්කොම 36යි. ඔක්කොම 36යි. අදාළ ඒවා 6යි. දැන් 36න් 6යි. සරල කරොත් 6න් 1 එවි. සරල කරොත් 6න් 1 එවි. 36න් 6යි. ඊළඟ ගාන. මෙන්න මේ පමණක් කියන වචනේ වත් කියන වචනේ කුලක පාඩමේදී කියා දුන්න මතකද දන්නේ නැහැ. කුලකවලට ඉඳපු ළමයි කුලකවල රෙකෝඩින් බලපු ළමයි දන්නවා. කුලකවලදී කියා දුන්න වත් කියන එක. හරි මේ අහන්න. දැන් පමණක් කියව මෙහෙම කිව්වොත් මේ යාළුවොත් එක්ක දැන් කඩේ ගියාට පස්සේ දැන් මේ අන්තිම ප්‍රශ්න දෙක කතා කරන්නේ මේ දෙක කතා කරලා ඉන්ටර්වල් එකක් දෙනවා විනාඩි 15ක විතර. එතනින් පස්සේ තමයි ඊළඟට පටන් ගන්නෑ. හරි? පිටු කීයක් ලියුවද කියලා මම අන්තිමට කියන්නම්. ඒ කියන්නේ මේ ප්‍රශ්න දෙක විතරයි තව කියලා දෙන්නේ ඊට පස්සේ ඉන්ටර්වල් දෙනවා. හරි. එක් අවස්ථාවකදී පමණක් උදේ කුලක පාඩමේදී ඔයාලට කියා දුන්නා පමණක් කියන්නේ මොකද්ද වත් කියන්නේ මොකද්ද කියලා. අපි මෙහෙම හිතමු. යාළුවොත් එක්ක කඩේට ගියා කෑම කන්න. මීට අවුරුද්දකට කලින්. දැන් යන්නේ නැහැ කඩේ කන්න. ඊට පස්සේ එක යාළුවෙක් සල්ලි එකතු කරද්දී ඔයාගෙන් ඉල්ලනවා මට 10ක් දෙන්න. හරි මොනවාරි පොඩි කෑමක් ෂෝරිස් මොනවාරි කන්න කියලා 10ක් දෙන්න. දැන් අහන්නපා 10ට ෂෝරිස් තියනවද කියලා. මම කඩයක් කරන්නේ නැහැ මම දන්නේ නැහැ. හරි යාළුවා කියනවා 10ක් පමණක් දෙන්න. රුපියල් 10ක් පමණක්. 10ක් විතරක් දෙන්න. හරි 10ක් දෙන්න කිව්වොත් පුතේ එතන කියන්නේ පමණක් කිව්වොත් හරියටම එච්චරයි. හරියටම 10ක් විතරමයි. විතරමයි වෙන රුපියලක්වත් එයා ඉල්ලන්නේ නැහැ. 10ක් පමණක් දෙන්න. 10ක් විතරක් දෙන්න මට. හරියටම 10යි එයා ඉල්ලන්නේ. ඒ වගේ දෙයක් තමයි මේ කියන්නේ. එක් අවස්ථාවකදී පමණක් කියන්නේ එක වතාවකදී විතරමයි. එක වතාවකදී විතරමයි. එක පැත්තකින් විතරමයි. දෙන්න කියලා නම් කියන්නේ හරි. ඔයාලගේ භාෂාවෙන් මොනවද කියලා ඇතිනේ. අපි කියන්නේ පොදු දරුවෝ කණේට ගිහිල්ලා දෙන්නේ. 10ක් විතරක් දෙන්න. කියෝ 10ක් පමණක් කිව්වට පස්සේ කියන්නේ පුතේ හරියටම 10යි. හරියටම 10යි ආයිලා කියන්නේ එක් අවස්ථාවකදී පමණක්. හොඳට මතක තියාගන්න පමණක් කිව්වම ඒ කියන ප්‍රමාණය විතරයි. එක් අවස්ථාවකදී පමණක් නම් එකපාරක් විතරයි. එකපාරක් විතරයි. අපි බලමු එනවා. එක් අවස්ථාවකදී පමණක් 6 ලැබීම. එක් අවස්ථාවකදී පමණක් 6 කියනකොට එක පැත්තකින් විතරයි. හරි එක පැත්තකින් විතරක්. එක පැත්තකින් මෙන්න මෙයා එනවා. මේ පැත්තෙන් අය මේ පැත්තෙන් වෙන කෙනෙක්. මෙයා එනවා මෙයා එනවා මෙයා එනවා මෙයා එනවා. මෙන්න මෙයා එනවද? ඔය කඩේදී දාපු කෙනා බොද වෙලා වගේ පේන්නේ පුතේ. මෙයා මේ පැත්තෙන් 6 මේ පැත්තෙන් 6 එක් පැත්තකින් පමණක් කිව්වම මෙයා දෙපැත්තෙන්ම අහු වෙලා නේද? මෙයා දෙපැත්තෙන්ම හයිව නේද? එයා එන්නේ නැහැ. එයා එන්නේ නැහැ.
එක් පැත්තකින් පමණක් කිව්වොත් එක පැත්තකින් විතරයි. එයා ඉන්නේ ඔච්චරයිද තියෙන්නේ. 6 ලැබෙන්න පුළුවන් ඒ ඔච්චරයිද? ඇයි? ඇයි? තව දිනනවා. මෙන්න මේව බලන්න මේ පැත්තෙත් මේ 6 තියෙනවනේ. මේ ඉලක්කම් මේ පැත්ත 6 මේ පැත්ත වෙන එකක්. මෙන්න මේ ටික දෙනාගේ මේ පැත්ත 6 මේ පැත්ත වෙන ඉලක්කමක්. එක පැත්තකින් විතරයි 6 තියෙන්නේ. ෆාස්ට් පේපර්ස් ගානක් ඇති පුතේ මට හරියටම අවුරුද්ද නම් මතක නැහැ. හරියටම අවුරුද්ද මතක නැහැ. ඒකේ තියෙනවා එක් අවස්ථාවකදී පමණක් කියලා තියෙනවා. පමණක් කිව්වම එක පැත්තකින් විතරයි. ඔන්න මම රවුන්ඩ් කරලා තියෙනවා. එක පැත්තකින් විතරක් 6 මේ පැත්තෙන් 6 නම් මේ පැත්තෙන් 6 නම් මේ පැත්තෙන් වෙන ඉලක්කම් 6යි 1යි 6යි 2යි 6යි 3යි 6යි 4යි 6යි 5යි මෙයා බෑ දෙපැත්තෙම 6 ඒවා එයා බෑ මෙයාගේ මේ පැත්ත 6යි 1යි 6යි 2යි 6යි 3යි 6යි 4යි 6යි 5යි හරිනේ එක පැත්තකින් විතරමයි කීයක් තියෙනවද උත්තරේ ඔක්කොම 36යි අදාළ ඒවා 10යි පමණක් කිව්වොත් උදේ එකක් පමණක් එකක් විතරමයි කියන ප්‍රමාණය විතරමයි හැබැයි වත් කියන්නේ දැන් යාළුවෝ කියනවා කඩේ ගියාට දැන් ඔයාගාව සල්ලි නැහැ නේ ඔයාගාව සල්ලි නැහැ යාළුවෝ සල්ලි එකතු කරගෙන ඉන්නවා ඔයාගාව මුදල් නැහැ පර්ස් එක දාලා එවිලා මුලින් ආමන්ත්‍රණය කරන වචන ටික අමතක කරලා එතනින් පස්සේ කියන ටික මම කිව්වොත් මෙහෙම 10ක් වත් නැද්ද? කියන්නේ යාළුවට දැන් සල්ලි ඕන. යාළුවට දැන් කෑම ගන්න සල්ලි ඕන. යාළුවා අහනවා උඹ ළඟ 10ක් වත් නැද්ද? 10ක් වත් කියන්නේ පුතේ හරියටම 10යි ඕන. නැත්තම් 10ක් වත් කියන්නේ 20ක් 30ක් 40ක් ඒ 10ක් වත් නැද්ද බං? එහෙම අහනවනේ අපි 10ක් වත් නැද්ද? 10ක් වත් කියන්නේ පුතේ වත් කිව්වොත් කියන ප්‍රමාණයට වඩා වැඩි වුණාට කමක් නැහැ. මතක තියාගන්න. පමණක් කිව්වොත් කියන ප්‍රමාණයමයි වත් කිව්වොත් වත් කුලක පාඩමකට වැදගත් නේ. වත් කිව්වොත් කියන ප්‍රමාණයට වඩා වැඩි වුණාට කමක් නැහැ. අඩු වෙන්න බෑ. තවත් අහගන්න පුළුවන්. එතකොට එක් අවස්ථාවකදී වත් කියන්නේ එකපාරක් හරි නැත්නම් ඊට වැඩි වුණාට කමක් නැහැ. එක් අවස්ථාවකදී වත් කිව්වහම එක පැත්තකින් 6 ලැබුණත් ඇති දෙපැත්තෙන්ම 6 ලැබුණත් කමක් නැහැ. වත් කිව්වට පස්සේ වත් කියන්නේ කියන ප්‍රමාණයට වඩා වැඩි වුණාට කමක් නැහැ මතක තියාගන්න. එක් අවස්ථාවකදී වත් කිව්වොත් එකපාරක් වුණත් කමක් නැහැ. දෙවතාවෙම වුණත් කමක් නැහැ. මෙයාවත් එනවා දෙපැත්තෙන්ම 6 කමක් නැහැ. මම ඔක්කොම එකට මාක් කරනවා. ඔන්න ඔය වගේ එක් අවස්ථාවකදී වත් 6 ලැබීම කීයක් වෙනවද 36න් 11යි 36න් 11යි මතක තියාගන්න ඕන මෙච්චරයි පුතේ මතක තියාගන්න ඕන මෙච්චරයි පමණක් කිව්වොත් කියන ප්‍රමාණයමයි වැඩියෙන් කරන්න යන්න එපා පමණක් ඔයා මෙන්න මේක විතරක් කරන්න කියන්නේ ඒක විතරමයි වඩින මේක වත් කරන්න ඒක තේවක් කරන්න කියන වගේ වැඩක් නෙමෙයි ඔය එහෙම හිතන්න එපා ඒව නෙමෙයි හරි මම කියන්නේ මෙන්න මේ අභ්‍යාසෙවත් කරන්න මේ අභ්‍යාසෙවත් මේක වත් කරන්න කියන්නේ අඩුතර මේක මේ ප්‍රශ්නය දාමු අවම වශයෙන් එක් අවස්ථාවකදීවත් අඩුතරමින් එක් අවස්ථාවකදීවත් ඒ කියන්නේ අඩුම එකක් හරි තියෙන්න ඕන එකක් ඊට වැඩි වුණාට කමක් නැහැ
එක් අවස්ථාවකදී වත් 6 වත් කිව්වොත් එක පැත්තකින් හරි දෙපැත්තෙන්ම හරි 6 ගෑවෙන හැම කෙනෙක්ම ගන්න එක් අවස්ථාවකදී වත් කියන ප්‍රත්‍යය මතක තියාගන්න උදේ වත් කියන්නේ කියන ප්‍රමාණය සහ ඊට වැඩි වුණාට කමක් නැහැ එක් අවස්ථාවකදී වත් කියන්නේ එකපාරක් හරි එකට වැඩි වාර ගණනකදී හරි මේ දෙපැත්තෙන්ම 6 එයාවත් ගන්නවා පමණක් කිව්වොත් දෙපැත්තෙන්ම නේ ගන්න නැහැ පැහැදිලි ඇතිනේ තව ඉස්සරහට ගණන් අරුව එතකොට තේරෙයි තව දෙන්නගේ જાතියව 36 11යි 11ද 12ද 10 11යි 36 11යි හරි උදාහරණ එහෙනම් අපි ලක්ෂපස්ථාර මේ කොටස අවසන් අපිට දැන් වත් ඉන්ටර්වල් දෙනවා දැන් වත් කියන්නේ පුතේ එතකොට ඊට වැඩි වුණත් කම නැහැ කියන්නේ පස්සේ වුණත් පුළුවන් කියන එක නේ වත් කියන්නේ ඊට වැඩි වෙලාවක් ගත්තත් කමක් නැහැ හරි කවුද ඒක කිව්වේ ඔය අවචැට් එක හරි අපි එනම් පොඩි ඉන්ටර්වල් එකක් අරගෙන 49:50යි ඊයේ වෙලාවම වගේ ගියේ නේ 11:10 වෙද්දි පටන් ගමු 11 විනාඩි 20ම දුන්නා නේ 11:10 වෙද්දි පටන් ගමු එක වෙනකම් කරනවා පන්ති හරි අයිබෝවන් ඉන්ටර්වල් එකෙන් පස්සේ දෙන්න එක පාඩමේ ඉතිරි කොටස ඔයාලට ඉස්සරහදී ඊළඟ වීඩියෝ එකෙන් හරි බලන්න පුළුවන්